ආයුබෝවන් ආදරණීය දරුවන්ටත් ප්‍රේක්ෂක ඔබට. අද අපි සම්බන්ධ වෙන්නේ 12 ශ්‍රේණී කෘෂි විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යයන කටයුතු සිදු කරන දරුවන්ගේ කාලගුණී ආශ්‍රිතව තවත් වැදගත් පාඩමක කරුණු කාරණා සාකච්ඡා කරන්න. ඉතින් ආදරණීය දරුවන්ට පාඩම් කිහිපයක් ඔස්සේ අපි දේශගුණික සාධක මොනවද, භෝග වර්ධනයේට ඒවා වැදගත් වන්නේ කෙසේද ආදී ලෙස සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ වගේම දරුවන් මේ වෙනකොට ඒ මධ්‍යස්ථානවල භාවිතා කරන විවිධ උපකරණ ඊළඟට ඒවා නිවැරදිව ස්ථාපිත කරන්නේ කොහොමද? ඒවයින් පාරාමිතික ලබා ගන්නේ කොහොමද? සෛද්ධාන්තිකව සහ ප්‍රායෝගිකව යම් යම් කාරණා අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා තවදුරටත් විග්‍රහ කරද්දී මේවා කෘෂිකාර්මික කටයුතු වල ඵලදායීතාවයට යොදාගන්නේ කොහොමද? ඒ වගේම මේ කරුණු කාරණා පදනම් කරගෙන ලංකාව දේශගුණික කලාප වලට වර්ගීකරණය කරලා තියෙන මොන ආකාරයටද? ඒ වගේම පාරිසරික කලාප වර්ගීකරණය තියෙන ආකාරය ආදිය සහ පසුගිය පාඩමේදී අපි ඔබට කිව්ව මූලික පරීක්ෂණ කටයුතු කිහිපය මේ පාඩම තුළ අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ දක්වා පැමිණි ගමනේදී කෘෂි කාලගුණික ඒකකයක් හඳුන්වන්න ඔබ සමත් වෙලා තියෙනවා. කෘෂි කාලගුණික ඒකකයක අවශ්‍යතාවය කොතරම් වැදගත්ද කියන එක ඔබ අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම පිහිටවීමේදී ස්ථානයක් තෝරා ගැනීමේදීත් ඔබ දන්නවනේ මොනවද සලකා බලන්න ඕන කියන. ඒ වගේම ඒ උපකරණ මොනවද, රඳවන්නේ කොහොමද, පාරාමිතික ගන්නේ කොහොමද කියන එක ඔබ සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරගෙන තියෙන්නේ. එහෙමනම් අපට මේ පාඩමේ ඉතිරි කාරණා ටික කරගෙන යන්න ඒක හරි පහසුවක් වෙනවා. අපි අද දවසේ මේ පාඩම තුළ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානවල ලබා ගන්නා දත්ත සටහන් කරන ආකාරයයි විශ්ලේෂණය කරන්නේ කොහොමද? ඒ වගේම ඒවා පදනම් කරගනිමින් ලංකාව බෙදලා තිබෙන කෘෂි දේශගුණික කලාප, කෘෂි පාරිසරික කලාප ආදිය කොහොමද වර්ගීකරණය වෙන්නේ කියන කාරණා අපි අධ්‍යයනය කරගෙන ඒවායේ වැදගත්කම් මොනතරම් දුරට කෘෂිකාර්මික කටයුතු වලට සහ අපේ දෛනික කටයුතු වලට සංවර්ධන කටයුතු වලට ඒවා වැදගත් වෙනවාද කියන එක තහවුරු කර ගැනීමේ අරමුණින් යුක්තවයි අද දවසේ අපි මුණ ගැහෙන්නේ ඔබත් සමගින්. ඉතින් දරුවනේ අපි පහුගිය පාඩමේදී ඉතාමත් වැදගත් පරීක්ෂණ දෙකක් මතක් කරලා නතර කරගත්තනේ. අපිට දැන් ඔන්න හොඳම අවස්ථාව තමයි ඒ කාරණා ටික තහවුරු කරගන්න. ඒ වගේම ඒ පරීක්ෂණ කොහොමද සිදු කරන්නේ, ඒවා දත්ත ලබා ගන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඉතින් මේ තියෙන පහසුකම් යටතේදී අපි උපරිමයෙන් උත්සාහ කරනවා ගෙදර ඉන්න දරුවන්ට මේවා පිළිබඳ උනන්දුවක් ඇති කරගෙන, මේවා පිළිබඳ උද්‍යෝගයක් ඇති කරගෙන ඔබ යටපත් කරගෙන ඉන්න මේ දැනුම කොහොම හරි නැවත මතු කරගෙන ඔබේ විභාග කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න, බයක් නැතුව මුහුණ දෙන්න ඔබ ශක්තිමත් කරන්න තමයි මේ විශාල පිරිසක් මහන්සි වෙලා මේ වැඩසටහන් කරගෙන යන්නේ. එහෙනම් අපි තව එක වැදගත් පරීක්ෂණයක මූලික දේවල් ටික සාකච්ඡා කරගමු. ඒ වගේම දත්ත ලබා ගන්නා විදිය අධ්‍යයනය කරගමු. ඒ තමයි තෙත් සහ වියලි බල්බ් උස්සන්ත මානයක් භාවිතා කරලා කොහොමද පාරාමිතික ලබා ගන්නේ කියලා. හරි. දැන් එහෙනම් මම ඔබට පෙන්නන්නම් තෙත් සහ වියලි බල්බ් උස්සන්ත මානයක්. දරුවන් මේ උපකරණය හඳුන ගන්න ඕනේ පාසල් විද්‍යාගාරයේ තුල මේ උපකරණය ඔබට සපයලා තියෙනවා. එහෙම නැත්නම් කෘෂි කාලගුණික ඒකකවල මේ උපකරණ භාවිතා වෙනවා. ඒ වගේම කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානවල මේ උපකරණේ භාවිතා වෙනවනේ. එහෙනම් මේක අපට ආගන්තුක උපකරණයක් නෙවෙයි. එහෙනම් දරුවන් ඔබ මේ දකින්නේ මේ තමයි තෙත් සහ වියලි බල්බ් උස්සන්ත මානය. ඒතර අපිට ඒක මේ පැත්තට බැලුවාම එහෙම ලොකු වෙනසක් දකින්නේ නැහෙනේ. නිකන් ආධාරකයක රඳවලා තියෙන උස්සන්ත මානයක් නේ. හොඳින් නිරීක්ෂණය කළොත් අපට මෙන්න මේ කොටස් ටික අධ්‍යයනය කරගන්න පුළුවන්. මේ බලන්න. මේක උෂ්ණත්ව මාන දෙකකින් යුක්තයි මේ. තනි ආධාරකයක දවට රඳවා තිබෙන උෂ්ණත්ව මාන දෙකක්. අපි හඳුනගමු ඒ උෂ්ණත්ව මාන දෙක. මේ පැත්ත බැලුවහම ලේසි එක. මෙන්න බලන්න. හොඳින් නිරීක්ෂණය කරන්න. මේ තෙත් සහ වියලි බල්බ් උෂ්ණත්ව මානයේ ඇතුල් පැත්ත. මේකේ බලන්න එක උෂ්ණත්ව මානයක් තියෙනවා. එහි බල්බාකාර කොටස මේ. එහි බල්බාකාර කොටස වායුගෝලයට විවෘත වෙලා තියෙනවා. මේකේ බල්බාකාර කොටස වායුගෝලයට විවෘත වෙලා තියෙනවා. මෙන්න මේ උෂ්ණත්ව මානයට කියනවා වියලි බල්බ් උෂ්ණත්ව මානය. ඊළඟ අවස්ථාව. මේ උෂ්ණත්ව මානයේ තවත් උෂ්ණත්ව මානයක් තියෙනවා. එහි බල්බාකාර කොටස තිරයක දවටලා. ඒ තිරය ජල භාජනයක ගිල්ලලා. බල්බාකාර කොටස තිරයක දවටලා තියෙනවා. ඒක ජල භාජනික ගිල්වලා තියෙනවා. අන්න එතකොට අපි ඒක හඳුන්වනවා තෙත් බල්බ උෂ්ණත්ව මානය. එහෙනම් මේ උපකරණය හඳුන්වන්නේ තෙත් සහ වියලි බල්බ් උෂ්ණත්ව මානය කියලා ඒ හින්දා.
මේකේ තියෙනවා වියලි බල්බ උෂ්ණතමානයක් ඒ වගේම තෙත් බල්බ උෂ්ණතමානයක්. ඔන්න දැන් දරුවනේ මේ තියෙන්නේ භාවිතයට නොගත්ත භාවිතා නොකරපු තෙත් සහ වියලි බල්බ උෂ්ණතමානය. දැන් අපි මේක නිවර්දිද මේකෙන් පරාමීතික ගන්න පුළුවන්ද කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන් මෙන්න මේකෙන්. මේ උෂ්ණතමාන දෙකේ අගයන් දෙක නිරීක්ෂණය කළහොත් අපට උෂ්ණතමානීය නිවර්දි නම් එන්න ඕනේ වියලි බල්බ උෂ්ණතමානයේ අගය වැඩි අගයක් තෙත් බල්බ උෂ්ණතමානයේ අගය අඩු අගයක්. දැන් ඔබට අපි මෙහෙම භාවිතා නොකර මේක නිරීක්ෂණය කළොත් අපට පේන්නේ උෂ්ණතමාන දෙකේම උෂ්ණත සමානයි. එහෙනම් උෂ්ණතමාන දෙකම තියෙන්නේ වියලි බල්බ උෂ්ණතමාන ලෙස. මේ පැත්ත හරවලා බැලුවොත් උෂ්ණතමාන දෙකේම මේ විවෘත වෙලා තියෙනවා වායුගෝලයේ බල්බය. එන ඉතින් වියලි බල්බනේ. අනික දැවටිලා තියෙනවා තිරයක බල්බය. නමුත් තිරයේ ගිල්ලලා තියෙන භාජනයේ ජලය නැහැ. එහෙනම් ඒක තෙත් බල්බ වෙලා නැහැ. ඒ නිසා එහෙනම් අපි මේක භාවිතා කරන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ නිරීක්ෂණය කරන්න ඕනේ තිරය බල්බයේ හොඳට දැවටිලා තියෙනවාද? ඊළඟට එම තිරය ජල භාජනයක ගිල්වී තිබෙනවාද? නැත්නම් භාජනයේ ජලය තියෙනවාද? එතකොට තමයි මේක භාවිතා කරන්න පුළුවන්. එහෙම කරලා අපි මේක විනාඩි 10ක් 15ක් විතර යම්කිසි තැනක අපිට දැන් උෂ්ණත්වය බලන්න ඕනේ පන්ති කාමරය තුල නම් අපි පන්ති කාමරය තුල වගා භූමියක නම් වගා භූමියේ පොලිටනල් එකක් ඇතුලේ නම් ඒක තුල රඳවා තියෙනවා විනාඩි කිහිපයක්. රඳවලා තියලා තමයි අපි පාඨාංකය ගන්න. දැන් අපි මේකෙන් ආර්ද්‍රතාවය පිළිබඳ පාඨාංකයක් ගන්න බෑ. අපි ගන්නේ ආර්ද්‍රතාවයේ සොයා ගැනීමට අවශ්‍ය මූලික පාඨාංක දෙක. ඒ තමයි පවතින මොහොතේ වියලි බල්බ උෂ්ණත්ව අගයයි පවතින මොහොතේ තෙත් බල්බ උෂ්ණත්ව අගය. හැබැයි ඉතින් අපි එහෙම සලකා බැලුවොත් ගන්න දත්ත දිගට නිරීක්ෂණය කරගත්තොත් මෙන්න මේ වෙනස නම් දකින්න දරුවන්. වියලි බල්බ උෂ්ණත්ව අගය හැම විටම ඉහළ අගයක් ගන්නවා තෙත් බල්බ උෂ්ණත්වයට වඩා. මොකද වියලි බල්බ උෂ්ණත්වමානයෙන් ලබා දෙන්නේ වායුගෝලයේ ඒ මොහොතේ පවතින උෂ්ණත්වය. තෙත් බල්බ උෂ්ණත්වයේ එහි බල්බාකාර කොටස වටා හැම වෙලෙම තෙත තිරයක් දැවටී තියෙනවා. ඒකෙන් එම පරිසරය වායුගෝලය ජල වාෂ්පෙන් සම්ප්‍රයුක්ත වූ විට ඇතිවන උෂ්ණත්වය ඒකෙන් දක්වනවා. ඒ පාඨාංක දෙක අපි වෙනම සටහන් කරගෙන ආර්ද්‍රතාවය සොයාගන්නේ වගුවක් ඇසුරේ. ආර්ද්‍රතාවය සොයාගන්නේ වගුවක් ඇසුරේ. හරි බලමු අපි කිව්ව කාරණේ හරිද ඇත්තද කියලා. මම ඔබට පෙන්වන්නම්. අපි ටික වේලාවකට පෙර ජලයේ දාලා හදලා තිබ්බ ආර්ද්‍රතා මානය. ඒකේ හොඳින් උත්සාහ කරන්න උෂ්ණත අගයන් දෙක නිරීක්ෂණය කරන්න. හොඳයි මේ තියෙන්නේ අපි දැනට ටික වේලාවකට පෙර භාජනයේට ජලය දාලා තිරය හොඳින් බල්බාකාර කොටසේ දවටලා ඒ වගේම එය ජල භාජනයේ ගිල්වා තිබෙන සකසන ලද තෙත් සහ වියලි බල්බ උෂ්ණතමානයක්. එහෙම නැත්නම් සකසන ලද ආර්ද්‍රතාමානයක්. හොඳින් බලන්න මේ ආර්ද්‍රතාමානයේ උෂ්ණතමාන දෙකේ ස්වභාවය. මෙන්න වියලි බල්බ උෂ්ණතමානය. එය වායුගෝලයට විවෘත වෙලා තියෙන බල්බාකාර කොටස. හැබැයි ඒකෙන් මතක තියාගන්න ඒකෙන් වායුගෝල උෂ්ණතය මනින්න පුළුවන්. අපට අවශ්‍ය නම් දැන් ආර්තාවේ හොයන්නේ මේක භාවිත කරන්නේ. ඉතින් අපට ඕන නම් වායුගෝල උෂ්ණතය කීයද කියලා අර වියලි බල්බ උෂ්ණතමාන අගය පාඨාංකය ගන්නත් පුළුවන්. අපි මෙතෙන්දී ඒක අවශ්‍ය නැහැ. අපි වෙන අරමුණකටයි මේක භාවිත කරන නිසා. හරි. එහෙනම් ඒක තමයි වියලි බල්බ උෂ්ණතමානය. දැන් මෙන්න බල්බාකාර කොටස හොඳට තිරයක දවටලා එම තිරය ජල භාජනික ගිල්වලා තියෙන්නේ තෙත් බල්බ උෂ්ණතමානය. දැන් ඔන්න බලන්න පාඨාංග දෙකේ වෙනස. මොකද වෙන්න ඕනේ? හැම වෙලෙම ඉහළ අගයක් තියෙන්න ඕනේ වියලි බල්බ උෂ්ණතමානයේ අගය. ඊට එක අගයක් හෝ එක ඒකකයක් හෝ 0.5 වෙන අවස්ථාවලු තියෙනවා. අඩු වෙලා තියෙන්න ඕනේ තෙත් බල්බ පාඨාංක අගය. බලන්න හොඳින් පුළුවන් නම් ඔබ නිරීක්ෂණය කරගන්න. වියලි බල්බ උෂ්ණත්ව පාඨාංකය අපි වෙනම කියව ගන්නවා. තෙත් බල්බ උෂ්ණත්ව පාඨාංකය
අපි වෙනම කියවගන්න. හරි. මොන දැන් මම දල වශයෙන් කියන්නම් අගයන් දෙක ඔබ නිරීක්ෂණය කරගත්තාද? තෙත් බල්බ උෂ්ණත පාඨාංකය සෙල්සියස් අංශක 21ක විතර අගයක. වියලි බල්බ උෂ්ණත පාඨාංකය සෙල්සියස් අංශක 28ක විතර අගයක. 21ක් 28ක්. අගයන් දෙකක් නේ. දැන් අපි ඔතන තියෙන වැඩි අගයෙන් අඩු අගය අඩු කළා අන්තරය සොයාගන්න. පරාසය ඉතින් මහ දෙයක් නෙමෙයිනේ. වැඩි අගයෙන් අඩු අගය අඩු කළා අන්තරය සොයාගන්න. සොයාගෙන ඒ තවම බෑ ආර්ධතාවය හොයන්න. ආර්ධතාවය හොයන්න නම් අපි ආර්ධතාවය දැක්වෙන විශේෂිත වගුව නිරීක්ෂණය කරන්න වෙනවා. මේ උපකරණයත් එක්ක මේ උපකරණයේ දවටලා හෝ ඒ වගේ වගුවක් දෙනවා. ඉතින් අපිට වගුව හටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ කිසි විටක. අපි දැනගන්න ඕනේ මේ වගුව පරිශීලනය කරලා, නිවැරදිව පරිශීලනය කරලා කොහොමද මේ ආර්තාව පිළිබඳ පාඨාංකය ලබා ගන්න. හැබැයි අපට වගුව පිළිබඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. මේ වගුව x සහ නැත්නම් y සහ x කියන අක්ෂ දෙකකින් යුක්ත ප්‍රස්ථාරයක් බඳුයි. එයින් y අක්ෂයෙන් එහෙම නැත්නම් මේ සිරස් අක්ෂයෙන් පෙන්눔 කරන්නේ අපි භාවිතා කරන වගුවට අනුරූපව නම් වියලි බල්බ උෂ්ණත පාඨාංක ටික අගයන් ටික. ඒ වගේම තිරස් අක්ෂය x අක්ෂයෙන් පෙන්눔 කරන්නේ එම උෂ්ණත් අගයන් අතර පරාසය. එහෙනම් පරාසයයි වියලි බල්බ උෂ්ණත්වයයි. පරාසයයි වියලි බල්බ උෂ්ණත්වයයි තමයි මේ වගුවේ තියෙන්නේ. අපි දැන් වැඩි අගයෙන් අඩු අගය අඩු කළා පරාසය හොයාගත්තනේ. ඊළඟට බලන්න ඕනේ දරුවනේ අපි දැන් මේ සිලබස් එකේ තුල උගන්වන්නේ වියලි බල්බ උෂ්ණත්ව පාඨාංකයට අනුරූපව ආර්තාවය සොයා ගන්න වගුවක්. නමුත් සමහර වගු තියෙනවා තෙත් බල්බ උෂ්ණත්වයට අනුරූපව ආර්තාවය සොයා ගන්න පුළුවන්. අන්න ඒකෙදි අපි හොඳට බලන්න ඕනේ මේ වගුවේ y අක්ෂයේ ඉහළින් දක්වලා තියෙන්නේ මොකක්ද? දැන් අපිට මේ වගුවේ පේනවා වියලි බල්බ උෂ්ණත්වය තමයි දක්වලා තියෙන්නේ. එහෙමනම් අපි වියලි බල්බ උෂ්ණත්වයේ තමයි අපට ආපු වියලි බල්බ උෂ්ණතාවය තමයි එම තීරෙන් නිරීක්ෂණය කරන්නට ඕන. ඊට පස්සේ අපි පරාසය දන්නවනේ. එහෙනම් x අක්ෂයෙන් පරාසය හැබැයි මේකේ අගයන් දාලා තියෙන උඩින්. සම්මත ප්‍රස්ථාරයක නම් යටින් අගයන් දාලා තියෙන මේක උඩින් දාලා තියෙන. එහෙනම් ඔන්න ඔබ මෙන්න මේ අවස්ථා ස්ථාන දෙක තෝරගන්න. ඒ තමයි වියලි බල්බ උෂ්ණත්වයට අනුරූප අගය කීයද? ඔය වගුවෙන් බලාගන්න. ඒ වගේම පරාසය කීයද? වගුවෙන් හොයාගන්න පුළුවන් නේ. දැන් එහෙනම් මේ දැක්වෙන වගුවේ සිරස්ව තියෙන්නේ වියලි බල්බ උෂ්ණත්ව අගයන්. එහි තිරස්ව තියෙන්නේ උෂ්ණත්ව මාන දෙකෙහි අගයන් අතර පරාසය පරතරය. දැන් ඔන්න අපි ලබාගත් දත්ත දෙක අනුව අපි හොයාගන්නවා වියලි බල්බ උෂ්ණත්ව අගය. ඒ වගේම පරාසය. එහෙම සොයාගෙන වියලි බල්බ උෂ්ණත්ව අගයේ සිට එනවා දකුණට. ඒ වගේම පරාසයේ සිට එනවා පහළට. හරි? දැන් බලන්න මෙහෙම දකුණට යන කොටයි ඉහළ සිට පහළට එන කොටයි ওই තීර දෙක මුණ ගැහෙන තැනක් තියෙනවනේ. අන්න එතන තියෙනවා ඉලක්කමක්. දැන් මේ වගුවේ නිල් පාට සීමාවල් දෙකේ මුණ ගැහෙන තැන කහ පාටින් දක්වලා තියෙන්නේ. අන්න එතෙන්ට අදාළ ඉලක්කම තමයි එම උෂ්ණත්වයන්ට අනුරූපව ආර්ද්‍රතාවය. එතන තියෙන ඉලක්කම අපි නිකාම් ඉලක්කමක් වශයෙන් ලියන්නේ. ඒක අපි ඉදිරිපත් කරන්නේ සාපේක්ෂ අගයක් ලෙස. එහෙනම් 70 නම් සාපේක්ෂ ආර්තාවය 70යි. 100ට. ඊළඟට 60යි නම් 160යි සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. දැන් ඊළඟට මේ වගුව පාඩම් කරගන්න ඕනේද දරුවෝ? පාඩම් කරගන්න ඕනේ නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී ඔබ මේ වගුව හොඳට පරිශීලනය කරලා තියෙනවද කියලා මනින්න පුළුවන්. ඒ තමයි වගුවේ අගයන් ටික දීලා ඔබට අර උෂ්ණත්ව අගයන් දෙන්නේ නැතුව වැඩි ආර්ද්‍රතාවයක් තියෙන්නේ අඩු ආර්ද්‍රතාවයක් තියෙන්නේ මොන අවස්ථාවකදීද කියලා අහන්න පුළුවන්. අන්න එතෙන්දී මේ වගුව පිළිබඳ අවබෝධය වැදගත්. ඔබ මේ වගුව කටපාඩම් කරගන්න එපා. ඔබේ ගුරුවත් පොත්වලත් මේ වගුව තියෙනවා. ඒක නිතර බලන්න. වරින් වර මනස් කල්පිත අගයන් ටිකක් දාලා හිටන් ඔය ආර්තාවය හොයන්න. එතකොට ඔයාලට මෙන්න මේක පේනවා. වගුවේ මුල් තීරවල
90 80 ආදී ලෙස ඉහළ ආර්ථාගයන් තියෙනවා. ඒ වගේම වගුවේ දකුණු කෙළවරට යනකොට ඉලක්කම් 60 ගණන් 50 ගණන් ආදී ලෙස අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් බලන්න වගුවේ මුල කියන්නේ පරාසය අඩු අවස්ථානේ. වගුවේ මුල කියන්නේ පරාසය අඩුයි. වගුවේ අග කියන්නේ පරාසය වැඩි අවස්ථානේ 8 9 එහෙමනේ තියෙන කෙළවර. එහෙනම් බලන්න වගුව ගැන ඔබ දැන් දන්නවා. ඒ තමයි පරතරය වැඩි නම් ආර්ද්‍රතාවය අඩුයි. උෂ්ණතමාන අගයන් දෙක අතර පරතරය අඩු නම් ආර්ද්‍රතාවය වැඩි. එහෙනම් ඔන්න අර වියලි බල්බ උෂ්ණත තෙත් බල්බ උෂ්ණත කියන්නේ නැතුව ඔබෙන් අහන්න පුළුවන් තැනක් තමයි ඕක. එහෙනම් දරුවෝ මේ වගුව දකින්න ඕනේ. මේකෙන් පරාමිතික ගන්න විදිහ ඔබ දැනගන්න ඕන සහ වගුව අවබෝධ කරගන්න ඕනේ. කියන්නේ පාඩම් කරගන්න එහෙම නෙමෙයි. වගුව අවබෝධ කරගන්නට ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහටයි මෙම උපකරණේ භාවිතා කරමින් අපි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සොයාගන්නේ අපට අවශ්‍ය තැනක. ඒක ඔබගේ විද්‍යාගාරය වෙන්න පුළුවන් නේ, ශේෂ්ත්‍රයක් වෙන්න පුළුවන්, හර්තාගාරයක් තුල වෙන්න පුළුවන්. ඔන්න වගේ ක්‍රමවේදයක් භාවිතා කරලා අපට පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරගන්න. හරි. දැන් එහෙනම් අපි කියවනේ ඒ වගේම තවත් වැදගත් උපකරණයක් තියෙනවා. අපි පසුගිය පාඩමේදී ඉගෙන ගත්තනේ උපරිම උෂ්ණතමානය කියලා එකක් තියෙනවා. අවම උෂ්ණතමානය කියලා එකක් තියෙනවා. හැබැයි ඔය උපරිම උෂ්ණතමානයයි අවම උෂ්ණතමානයයි වෙන වෙනම අපේ විද්‍යාගාරවල නැහැ. පාසල් විද්‍යාගාරවල නැහැ. ඒවා තියෙන්නේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානවල හා කෘෂි කාලගුණික ඒකකවල තමයි. ශිෂ්‍යමිෂන් ඇතුළේ එහෙම තමයි තියෙන්නේ. නමුත් අපට සපයලා තියෙනවා U හැඩති උෂ්ණතමාන දෙකම එකතු කරලා හදාගත්ත උපකරණය. ඒක හඳුන්වන්නේ 아무තු නමකින් නෙමෙයි. වෙන වෙනම ගත්තොත් මොකද්ද කියන්නේ? උපරිම උෂ්ණත්වය දැක්වෙන්නේ උපරිම උෂ්ණතමානය. අවම උෂ්ණත්වය ලබා ගන්නේ අවම උෂ්ණතමානයනේ. එහෙනම් මේ දෙක එකතු කළොත් මොකද්ද කියන්න පුළුවන්? ඒ තමයි උපරිම සහ අවම උෂ්ණතමානය. හැබැයි ඉතින් දරුවනේ දැන් චුට්ටක් හිතන්නකෝ ඔය උෂ්ණතමානයේ උෂ්ණතමාන දෙකක් තියෙනව නේද? දැන් අපි කලින් කතා කරපු උෂ්ණතමානයේ ඒත් උෂ්ණතමාන දෙකක් තියෙනවනේ. විභාගවලදී එහෙම අපි මේවා හරියටම දැනගෙන තියෙන්න ඕනේ. මේ උෂ්ණතමාන දෙක තියෙන්නේ මේ උෂ්ණතමානයේ. උපරිම උෂ්ණත්වයයි අවම උෂ්ණත්වයයි ඒ දෙක එකතු කරලා හදලා තියෙන උෂ්ණතමානය උපරිම සහ අවම උෂ්ණතමානය. තෙත් බල්බයයි වියලි බල්බයයි එකතු කරලා හදලා තියෙන උෂ්ණතමානය තෙත් සහ වියලි බල්බ උෂ්ණතමානය. ඔය දෙක රූපීයව හරියටම අවබෝධ කරගත්තොත් එකක් වගේ පේන්න පුළුවන්. එතකොට සමහරවිට ඔබට හිතෙනවා ඕකෙන් ආර්ථතාවය මනින්නේ මොකෙන්ද කියලා ඇහුවොත් ඒක මාරු කරලා ලියන්න. දවසේ උෂ්ණත්වය මනින්නේ මොකද කිව්වොත් ඒක මාරු කරලා ලියන්න. ඒ කියන්නේ මාරු විය හැකි තැන් ළමයිනේ ඔබ නේද? දරුවෝනේ මේ කොච්චර දේවල් තියෙනවද අපිට මතක තියාගන්න. කොච්චර જાති අපිට දිනපතා එනවද? ඉතින් මේවත් අපි මතක තියාගන්න එපේ. නමුත් අපි උත්තරයකට යනකොට ඊටා නිවැරදි වෙන්න ඕනේ අපි. අන්න ඉතින්දී මේ උපකරණ දෙක හොඳට මතක තියාගන්න. ඊළඟට මේ දෙකේ රූප සටහන් දෙකක් උනත් ඇඳලා හරි නම් කරගෙන අවබෝධයක් ලබා ගන්න. මං කියා දෙන්නම් මේක භාවිතා කරලා කොහොමද මේ උෂ්ණතා කියන්නේ. අනිත් එක මොකටද මේක භාවිතා කරන්නේ? මේ උපරිම සහ උෂ්ණතමානය භාවිතා කරන්නේ දවසේ උෂ්ණත්වය සොයාගන්න. ඒක තමයි සම්මත ක්‍රමය. එහෙනම් මේකේ තියෙනවා උපරිම උෂ්ණත්වයේ දැක්වෙන උෂ්ණතමානයක් අර ඒකේ තියෙන බල්බාකාර කොටසේ තියෙන රසදිය තමයි. මේකේ තියෙනවා අවම උෂ්ණත්වයේ දැක්වෙන උෂ්ණතමානය ලබා ගන්න පුළුවන් උෂ්ණතමානයක් ඒකේ බල්බාකාර කොටසේ තියෙන මධ්‍යසාර තමයි. අර මූලධර්ම දෙක වෙනස් වෙලා නැහැ. ඒ වගේම වෙනසකට වශයෙන් හැඩය වෙනස් සහ ලෝහමය දර්ශක දෙකක් තියෙනවා මේකේ. හරි. එහෙනම් ඔන්න අපි බලමු මේ උෂ්ණතමානය මොන වගේද කියලා. හොඳයි මේ තියෙන්නේ ඔය මා කිව්ව ආකාරයේ උෂ්ණතමානය. බාහිර ස්වරූපයෙන් ඔබට අවබෝධයක් ලැබෙන්නට ඕනේ මේක තෙත් සහ වියලි බල්බ උෂ්ණතමානය නෙමෙයි කියලා. එහෙනම් මේක උපරිම සහ උෂ්ණතමානය කියලා. ඉතින් පොඩි කරුණු හරහා පුළුවන් නේද මේ U හැඩති පේන්නේ නැහැ මේක ආවරණය වෙලා තියෙන. නමුත් U හැඩති නේද මේ පහලින් ජල භාජනයක් නැහැ නේ මේකේ. හරි. නමුත් මේ උෂ්ණතමාන දෙකක් වගේ පේනවනේ. හරි. එහෙනම් ඔන්න හොඳින් බලන්න මේ පැත්තේ ඉතින් මේක ලේසි යති දෙන්නේ මේ බලන්නකො මේ ගහලම තියෙන්නේ මිනිමම් කියලා. ඉතින් මේ තියෙන්නේ මැක්සිමම් කියලා. එහෙනම් වැරදෙන්න බෑනේ නේද? මේ තියෙන්නේ අවම උෂ්ණත්වයේ දැක්වෙන අවම උෂ්ණතමානය. ඒකේ මේ පැත්තේ මේ උඩ තමයි බල්බයි තියෙන්නේ. ඒ බල්බාකාර කොටස තියෙන උඩ ඒක මධ්‍යසාරයෙන් පුරවලා තියෙන අපිට පේන්නේ නැහැ වර්ණකය. ඊළඟට මේ තියෙන්නේ මේකේ බල්බාකාර කොටස මේ පහළ U කොටස. ඒකේ තියෙන රසදිය ඔබට ටිකක් පේනවා මේ.
මේ රසදිය ටිකක් දකින්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් උෂ්ණතමානයේ බාහිරයෙන්. ඊළඟට මේ බලන්න මේ උෂ්ණතමානයේ මේ උෂ්ණතමාන දෙකක් නේද? එතකොට ඒකේ හැම කේශික සිදුරකම කේශික සිදුර දෙකක් තියෙනවනේ. ලෝහමය දර්ශකයක් තියෙන බලන්න. මේ ලෝහමය දර්ශකයක්. මේ පෙත් ලෝහමය දර්ශකයක් තියෙනවා. හරි. ඔන්න එහෙනම් දැන් ඔබ උෂ්ණතමානය අඳුරගත්තා. දැන් කොහොමද පාරාමිතික ගන්න? අපි දවසේ નિયમિત වේලාවේදී අපි ඉදිරියේදී කතා කරමු මොනකද වේලාව කියලා. નિયમિત වේලාවේදී පාරාමිතික ගන්නකොට මේ උෂ්ණතමානයේදී හොඳින් බලනවා. මේ උෂ්ණතමානය හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට අපට පේනවා මෙන්න මේ වගේ පිහිටීමක්. අපට පේනවා මෙන්න මේ වගේ පිහිටීමක්. බලන්න ඒකේ මේ උෂ්ණතමාන දෙකට අදාළ ලෝහමය දර්ශක දෙක යම් දෙපළක පිහිටනවා. එක උෂ්ණතමානයක යම් තැනක ලෝහමය දර්ශකය තියෙනවා. අනිත් උෂ්ණතමානෙත් යම් තැනක ලෝහමය දර්ශකය තියෙනවා. හොඳින් මතක තියාගන්න. හොඳින් ධාරණය කරගන්න. පාඨාංකයේ කියවාගත යුත්තේ පාඨාංක කියවාගත යුත්තේ ලෝහමය දර්ශකයේ පහළ කෙළවරේ. අවම උෂ්ණතමානයේ පහළ කෙළවරින් කියවා ගන්න. උපරිම උෂ්ණතමානයේ පහළ කෙළවරින් කියවා ගන්න. එතකොට අපි මේක දිහේ පාඨාංකයක් ගන්න බලනකොට මේ දර්ශක දෙක දෙපළක තියෙන. එහෙනම් පහලින් කියවා ගන්නවා අවම අගය, පහලින් කියවා ගන්නවා උපරිම අගය. දැන් අපි මේක ආයි ඊළඟ දවසේ පාඨාංක ගන්න සූදානම් කරන්න ඉපේ. එතකොට මොකද්ද කරන්නේ? එතකොට කරන දේ තමයි චුම්බක කැබැල්ලක් අරගෙන හෝ මේකේම ක්‍රියාකාරීත්වයෙන් මේ දර්ශක දෙක මෙන්න මේ රසදිය කඳ මතට මේ රසදිය කඳ මතට අරගෙන එනවා. අපිට ඒක පහසුවෙන් කරන්න පුළුවන් මෙන්න මේ බලලා දැන් මම වෙනස් කරනවා. මොකද දැන් එහෙම වෙනස් කළාට පස්සේ ආයි ඉතින් ඊළඟ දවසේ තමයි මේක මූලික පිහිටීමට එන්නේ. මෙන්න මේ බොත්තම මේක කිහිප වරක් මෙහෙම තෙරපුවාම මේක කිහිප වරක් තෙරපුවාම මේ ලෝහමය දර්ශක දෙක පහළට එනවා. දැන් අපි පහළට එන කම්ම තෙරපන්න නැතුව ඉමු. එහෙම නැත්නම් මෙන්න බලන්න මේ පහළට ගන්න විදිය. චුම්බක කැබැල්ලක් සහිත උපකරණයක් හෝ චුම්බකයක් අරගෙන මේ චුම්බක කැබැල්ල හෝ චුම්බක කැබැල්ලක් සහිත උපාංගය හිමින් පහළට ඇද්දාම මේ පැත්තෙන් හිමින් පහළට ඇද්දාම මේ ලෝහමය දර්ශකයේ පහළට එනවා. අර රසදිය කඳ මත රැඳෙනවා. ඊළඟට මේ පැත්තෙන් මේ ලෝහමය කැබැල්ල පහළට ගන්න ඕන නම් අපි මේ විදිහට මෙහෙම අදිනවා. ඔහොම කරලා මේක තියලා තියෙනවා අදාළ තැනින්. අපි ඊළඟ දවසේ මේකේ පාඨාංකය ගන්නෙ. හරි. එතකොට අර මධ්‍යසාර කඳ සහිත කොටසේ තියෙන දර්ශකයයි ඒ වගේම රසදිය කඳ සහිත කොටසේ තියෙන දර්ශකයයි වෙනම ස්ථානවල පිහිටනවා. එහෙනම් එම දර්ශක දෙකේ පහළ සීමාවේ තියෙන අගය තමයි එදින පාරාමිතිකය කියලා එක අපි ලබා ගන්න. හරි? දැන් එහෙනම් ඒ අගයන් දෙකක් එනවනේ. ඒ තමයි අවම උෂ්ණතමානයේ අගය කීයද? අපි අගයක් ලබා ගන්නවනේ. උපරිම උෂ්ණතමානයේ අගය කීයද? අපි අගයන් දෙක ලබා ගන්නවා. දැන් ඔය දෙක භාවිතා කරලා තමයි දවසේ උෂ්ණත්වය හොයාගන්නේ. දවසේ උෂ්ණත්වය හොයාගන්නේ අපි ලබාගත් උපරිම උෂ්ණතමාන අගයයි අපි ලබාගත් අවම උෂ්ණතමාන අගයයි එකතු කරනවා. එකතු කළා දෙකට බෙදලා දවසේ සාමාන්‍ය උෂ්ණත අගය වශයෙන් ප්‍රකාශ කරනවා. දැන් එහෙනම් හරිනේ. ප්‍රායෝගික පරීක්ෂණ දෙක එච්චර අමාරු නෑ නේද? නිකන් සාමාන්‍යයෙන් විද්‍යාගාරයකදී ඔබට කරන්න පුළුවන්. ඉතින් දැන් හොඳට ඉගෙනගෙන යන්නකෝ. පුළුවන් නම් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන ගිහිල්ලාත් ඔක අහගන්න ඒගොල්ලන්ගේ. එහෙම නැත්නම් දැන් දන්නවනේ ඉස්කෝලේ ගිය ගමන්ම ඕව බලලා හිටන් ඔය දැනගත්ත දැනුම තහවුරු කරගන්න. මොන බාධක තිබ්බත් ඔබට අපි උපරිමයක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපිට විශ්වාසයි ඔබ මේ දැනුම ගබඩා කරලා තියාගන්නවා අවශ්‍ය අවස්ථාවකදී මුදා හරින්නට. හරි. එහෙනම් දරුවනේ ඔන්න මම පොරොන්දු වෙච්ච ආකාරයට පහුගිය පාඩමෙන් අපට මගහැරිච්ච ප්‍රධාන ප්‍රායෝගික පරීක්ෂණ දෙක ආවරණය කරලා දුන්නා. දැන් ඉතින් මේ පාඩමේ ප්‍රැක්ටිකල් කලේ නෑ කියලා එහෙම කියන්න බෑ වගේ නේද? ඉතින් මේ පාඩමේ මොනවද තියෙන්නේ? මේ පාඩමේ තියෙන්නේ වර්ෂාපතනීය මනිනාකාර ප්‍රධාන ප්‍රායෝගික පරීක්ෂණ. හරිනේ. ඒ වගේ මේකේ සාපේක්ෂාර්ථාවය ගන්න කරන විදිය. විභාග මට්ටමේදීත් ඔය අහලා තියෙනවා. ඒ වගේම දෛනික උත්සතේ ගන්න කරන. එහෙනම් මේ පාඩමේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන ගියා වගේම අපි ආවරණය කරගත්තා නේ. හොඳයි. දැන් එහෙනම්
මේ කාලගුණික දත්ත මේ ලබා ගන්න කාලගුණික පාරාමිති කොහොමද අපි ලබා ගන්නේ මුළු ලෝකෙම? ඒ වගේම මේවට සම්මතයන් අවශ්‍යයි. අන්න ඉතින්දී මෙන්න මේ ආකාරයේ දත්ත ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ ක්‍රම අතර ප්‍රධානම කාරණයක් තමයි අපි මොන වෙලාවටද මේ දත්ත ලබාගත යුත්තේ. මේක සම්මතයක්නේ. ලංකාව පුරා පිහිටි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන කෘෂි කාලගුණික ඒකකවල පාරාමිතික ලබා ගැනීම ආරම්භ කරන්න සම්මත වේලාවක් දක්වලා තිබෙනවා. අපි සලකන්නේ උදෑසන 8:30 සහ සවස 3:30. පෙරවරු 8:30 හා පස්වරු 3:30. ඉතින් 8:30ටම උපකරණ සේරගීම පාරාමිතික අරන් ඉවර කරගන්න බෑනේ නේද? පටන් ගන්නේ 8:30ට. ඉතින් ඕක මහ වෙලාවක් යන්නේ අධ්‍යක්ීම් සහිත නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ ඉක්මනට ඒ පාරාමිතික එකතු කරගන්න. එකතු කරගෙන මොකද කරන්නේ? ඒවා තම කාර්යාලයේ සටහන් කරනවා. ඊට පස්සේ කෘෂි කාලගුණික ඒකකයක නම් ඊයේ දත්ත වැදගත් වෙන්නේ එම පළාතේ එම ගොවිපලයේ කෘෂිකාර්මික කටයුතු සඳහානේ. ඒක එතන ඉහාට මොනවත් කරන්නේ නැහැ. නමුත් කාලගුණික තොරතුරු මධ්‍යස්ථානයක නම් මොකද කරන්නේ? ඒ ලබාගත් පාරාමිතික දිනපතා යවන්න ඕනේ කොළඹ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයේ විතර. ඒගොල්ලන් ඒවා ලබා ගනිමින් ඒ වෙලාව යවනවලු. ගන්න ඔය ඔබ යන්න උත්සාහ කරන්නකෝ නිරීක්ෂණය කරන්න කාලගුණ මධ්‍යස්ථානය. ඔය වෙලාවෙ එන්න එපා කියනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් කාර්යබහුලයි ඒ වෙලාවේ. දන්නවනේ දැන් තියෙන වැඩ ටිකනේ. පාරාමිතික ගන්න තියෙනවා, සටහන් කරන්න තියෙනවා, කොළඹට යවන්නත් තියෙනවා. අනේ නිසා උදෑසන 8:30ට සහ පස්වරු හවස 3:30ට තමයි සම්මත වේලාව කියලා සැලකෙන්නේ මේ පාරාමිතික ලබා ගැනීමට. ඊළඟට අපි මේ උපකරණ ගොඩාක් කතා කළානේ. ගණන් කළොත් මේ උපකරණ 13ක් විතර තියෙනවා. සමහර මධ්‍යස්ථාන 14ක් විතර තියෙනවා. ඔය උපකරණ සේරගෙම්ම උදේ 8:30ටයි හවස 3:30ටයි එහෙම ගන්නෙ නැහැ. අපි ওই උපකරණ ටික වෙන් කරලා තියෙනවා මෙන්න මේ පදනම මත. දවසකට එකවරක් පමණක් ලබා ගන්නා පාරාමිතික ලබා ගන්නා උපකරණ කාණ්ඩයක් තියෙනවා. ඒකෙදි කරන්නේ අදාළ දිනයේ අද උදෑසන 8:30ට එම උපකරණ වලින් පාරාමිතික ලබා ගන්නවා. අරගෙන ඒවා සකසන්න එහෙම තියෙනවනේ. ඒ සකසන්න ඕනේ සකසනවා. ප්‍රස්තාර වගේ දේවල් ඒ ප්‍රස්තාරය ඉවත් කළා තව ප්‍රස්තාරයක් දාන්න වෙනවා. ඒක දානවා. දාලා ඉවර වෙලා ආයිසරයක් පාරාමිතිකේ ගන්නේ ඊළඟ දවසේ උදෑසන එම වේලාවට. අද ගන්නවා උදෑසන 8:30ට යම්කිසි පාරාමිතිකයක්. ඊළඟට උපකරණයේ පාරාමිතිකය අරන් ඉවරගෙන සකසනවා. ආයි එහෙම්මම තියලා ඊළඟ දවසේ උදෑසන 8:30ට පාරාමිතික ගන්නවා. දැන් මේ 8:30ට ගන්න පාරාමිතිකය අපි ලියන්නේ කවදටද? නැත්නම් ඔබම හිතන්නකෝ මේ පාරාමිතිකේ කවදටද අයිති වෙන්න ඕනේ. දැන් අද උදෑසන 8:30ට ගත්තා කියලා කියන්නේ ආයි ගන්නේ හෙට උදෑසන 8:30ටනේ. ඒත් හෙට උදෑසන 8:30ට වුණාට මේ පාරාමිතික අයිති කාලේ පහු වෙලානේ. මෙතෙන් සිට ඉස්සරහට නෙමෙයිනේ මේ පාරාමිතිකය ලැබිලා තිනේ ආපස්සට. එහෙනම් ඒව සටහන් කරන්නේ දවසේ එක වතාවක් විතරක් පාරාමිතික ලබා ගන්නවා නම් ඒවා උදෑසන 8:30ට ලබාගෙන සටහන් කරනවා. හැබැයි අපි මේ සටහන් කළ යුතු දිනය ඊටාම වැදගත්. ඒ තමයි ඒවා ලබාගත් දිනයට පෙර දිනේ තමයි සටහන් කරන්නේ. අද නම් 8:30ට ලබාගත්තේ පාරාමිතිකයක් මේ ඊයේ පාරාමිතිකයක් තමයි. හරි අදට එහෙම අදාළ වෙන්නේ. ඒක ඊයේ පැය 24 තත්ත්වය තමයි අපි සටහන් කරගන්නේ. අන්න ඒක අනුගමනය කරනවා සෑම නිරීක්ෂණ මධ්‍යස්ථානයකම. ඊළඟට දවසකට දෙවරක් ලබා ගන්නා දත්ත දවසකට දෙවරක් පමණක් ලබා ගන්නා උපකරණ සුළු ප්‍රමාණයක් තියෙනවා. තෙත්සා වීල්බල් සතමානයේ අගේ ඉතින් දන්නවනේ ඔබ තෙත්සා වීල්බල් සතමාන මොකද්ද බලන්නේ කියලා ආර්ද්‍රතාවය සොයාගන්න. සහ පාංශු සතමාන තියෙනවා නම් සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහෙනි. ඒ නිසා පාංශු සතමාන තියෙනවා නම් පාංශු සතමාන වලයි තෙත්සා වීල්බල් සතමානයේ පාඨාංකය ලබා ගන්නේ ඒ දවසේ. ඒ දවස තුල ලබා ගන්නා පාඨාංකය අදාළ වන්නේ එදිනටමයි. ඒ නිසා ඒ උපකරණ දෙකෙන් ලබා ගන්නා පාරාමිතිකයේ සටහන් කරනවා උදේ සහ හවස ලෙස එදාටම. ඔන්නෝක තමයි ලබා ගන්නා දත්ත සටහන් කිරීමේ සම්මතය. ඉතින් ওই සම්මතය අනුගමනය කරනවා මේ උපකරණ දෙක හැර ඉතිරි උපකරණ දවසකට එකවරයි ලබා ගන්න සටහන් කරන්න. මේ දෙකනේ ඉතින් දෙවරක්. එහෙනම් ඉතුරු උපකරණ ඔක්කොම ටික එකවරයි ලබා ගන්න. ඔබට වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
මොනවද එකවරක් ලබා කටපාඩම් කරගෙන ඕනේ. එක කැලලක් මතක තියාගන්නකෝ. එන ඉතුරු ටික ඊට අනුරූප අනිත් කාරණේ. දැන් මේ ගත්ත දත්ත වලට මොකද කරන්නේ? දැන් බලන්නකෝ මධ්‍යස්ථානයක කොච්චර දත්තද නේ දිනපතා උෂ්ණත්වය, දිනපතා වර්ෂාපතනය, දිනපතා ආලෝක තීව්‍රතාවය. ඒ වගේ මේවා කෘෂි කාලගුණික එක කියන්නේ යම්කිසි වගකීමක් සහිතව රාජ්‍ය ආයතන ලෙස පවත්වා ගන්නේවත් තියෙන ওই පොළවල පවත්වාගෙන යන්නේ. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථාන කියලා කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මහා වගකීමකින් සටහන් කරගන්නා ලබා ගන්නා දත්ත නෙමෙයිම. ඒවා සටහන් කළත් තියා ගන්නවා අපට ඕන නම් අවුරුදු ගණනාවක දත්තේ මධ්‍යස්ථාන වලින් ආපහු ඉල්ල ගන්න පුළුවන්. හැබැයි පිළිගත හැකි කාරණා සාක්ෂි ඉදිරිපත් කරලා නිකන් ගිහිල්ලා ඉල්ලුවට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒවා විශ්ලේෂණය කරනවා. ඒ දත්ත එකතු කරගෙන විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරගෙන එයාලා ඒවා ආශ්‍රිතව වගු ඒ වගේම ප්‍රස්තාර ඒ වගේ දේවල් හදලා අපට අර කාලගුණ දේශගුණ සම්බන්ධ පූර්වකථන කරන්න ඒව යොදා ගන්නවා. දැන් අපිට තියෙනවනේ වාර්ෂික වර්ෂාපතන රටාවක් තෙත් කලාපේ විතරක් සැලකුවොත් එහෙම. වාර්ෂික වර්ෂාපතන රටාවක් තියෙනවනේ වීලි කලාපේට. ඉතින් කොහොමද ඔය ලියලා තියෙන්නේ? කොහොමද ඔය ඇඳලා තියෙන්නේ? කොහොමද ඔය ප්‍රකාශ කරලා තියෙන්නේ? ඒ තමයි ඒ මධ්‍යස්ථානවල දීර්ඝ කාලයක් තිස්සේ එකතු කර ගන්නා ලද දත්ත විශ්ලේෂණය කරලා. ඔබට කියනවා මෙන්න මෙහෙම දේවල්. කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක වෙත යන්න. වර්ෂාපතන දත්ත ඉල්ල ගන්න. නැත්නම් ඔබ වර්ෂාමානයක් හදලා වර්ෂාපතනේ මනින්න. මාසික වර්ෂාපතනේ මනින්න. හොයන්න සාමාන්‍ය අගය. පුළුවන් නම් අවුරුද්දේ වර්ෂාපතනේ හොයන්න. මාසික වර්ෂාපතනේ ගණනය කරන්න. ප්‍රස්ථාරයක් අඳින්න, වගුවක් අඳින්න, උෂ්ණත්වයේ සටහන් කරන්න. උෂ්ණත්ව වෙනස විචලන ප්‍රස්ථාරයක් අඳින්න. ඒ තමයි විශ්ලේෂණය කරනවා කියන්නේ. එහෙනම් දත්ත විශ්ලේෂණය කරනවා ඒ ලබා ගන්න දත්ත. මොකද මේ විශ්ලේෂිත දත්ත අනුව තමයි අපිට යම් දෙයක් කියන්න. දැන් අද වැස්සොත් එහෙම අපි හිතමු අද දවසේ වහිනවා කියලා. ඉතින් අපිට හැමදාම මේ දවසේ වහිනවා කියන්න බෑනේ. අපි දීර්ඝ කාලයක් නිරීක්ෂණය කරන්නේ හැම අවුරුද්දක මේ කාලේ මේ දවස්වල වැහැලාද. එහෙනම් අර විශ්ලේෂණය කළා ඒ ප්‍රතිඵල අනුව තමයි අපි යම්කිසි නිගම වලට එන්නේ. අන්න ඒ අනුව තමයි දරුවනේ ලංකාවේ තෙත් කලාපේ වාර්ෂික වර්ෂාපතන රටාව ගොඩනගලා තියෙන්නේ. වීලි කලාපේ වාර්ෂික වර්ෂාපතන රටාව ගොඩනගලා තියෙන්නේ ඒ විදිහට විශ්ලේෂණය කරගත්ත දත්ත පදනම් කරගෙන වැදගත් නේ. විශ්ලේෂණය කරන්න පිරිසක් ඉන්නවා අලුත් තාක්ෂණي භාවිත කරන්න පුළුවන්. දැන් මේ බලන්නකො මේ තිරේ දැක්වෙන්නේ යම්කිසි ප්‍රදේශයක වාර්ෂික වර්ෂාපතනය. ඉතින් ඕක අඳින්න අර දත්ත තමයි යොදාගත්තේ. ඇත්තට මේ දත්ත ටික සටහන් කරලා තිබ්බට අපිට මේ විචලනයේ හිම වැඩි හොඳට හොයාගන්න බැරි වෙනවනේ. බලන්නකො මේ දත්ත ප්‍රස්ථාරයක බවට පත් කරගත්තාම ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් විචලනය. දැන් මේ ප්‍රස්ථාරයේ හැටියට ක්‍රමයෙන් අඩු වෙලා අඩු අගයක තිබිලා ක්‍රමයෙන් වැඩි වෙලා උපරිම වෙලා ආපහු අඩු වෙගෙන ගියලා තියෙනවා. එහෙනම් මේ වගේ විශ්ලේෂිත වගු ප්‍රස්ථාර ආදීන් අපට ඒ කර්ණූල විචලතාවයන් නේ වෙනස් වීම අවබෝධ කරගන්න ලේසි. වෙනස් වීම අවබෝධ කරගන්න ලේසි. ඒ නිසා අපට මුණ ගැහෙනවා පොත්පත් අධ්‍යයනය කරනකොට උසස් අධ්‍යාපන කටයුතු වලදී මේ වගේ ප්‍රස්ථාර එහෙම ගොඩක්. බය වෙන්න එපා. ඔයාලා දැනගන්නවා මේ කොහොමද මේවා හදලා තියෙන්නේ? කොහොමද මේවා ඇඳලා තියෙන්නේ? ඒවට කොහොමද දත්ත එකතු කරගෙන තියෙන්නේ? අවුරුදු කීයක දත්තද මේ විශ්ලේෂණය කරලා තියෙන ආදී තොරතුරු බොහොමයක් තියෙනවා. එහෙනම් ඔන්න ඕකට තමයි දත්ත විශ්ලේෂණය කියලා කියන්නේ. ඉතින් ඔයා වැඩි දුරට ඉගෙන ගන්න ඔබට ඉහළ අධ්‍යාපන කටයුතු වල දැනට අවබෝධාත්මක කරුණු සඳහා ওই ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා. දැන් ඇත්තටම විශ්ලේෂණය කළානේ දත්ත. ඔය විශ්ලේෂණය කරපු දත්ත සමූහයේ අතරින් ප්‍රධාන දත්තයක් තමයි එම ප්‍රදේශයට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය. අන්න ඒ කාරණේ පදනම් කරගෙන ලංකාව දේශගුණික කලාප වලට වෙන් කළා තියෙනවා. එහෙනම් ඔබෙන් ඇහුවොත් එහෙම ලංකාවේ දේශගුණික කලාප වර්ගීකරණයේ පදනම මොකක්ද? ඒ තමයි වාර්ෂිකව ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය. එතකොට ඒ වර්ගීකරණයේ අනුව හරීම සරල වර්ගීකරණයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ තමයි කලාප තුනයි. ඔබ දන්නවා කලාප තුන තෙත් කලාපය, අතරමැදි කලාපය, වීලි කලාපය කියලා කලාප තුනකට බෙදලා තියෙනවානේ. හොඳයි ඔබට කිව්වොත් මේ කලාප තුන සිතියම් ගත කරන්න කියලා පුළුවන්ද? ගණ්ඩ ලංකා සිතියම. හිස් සිතියම. අරගෙන මේ වර්ගීකරණය පොත්පත්වල සොයාගන්න පුළුවන්. මේ සිතියම් පොත්වල ඔබට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේ වැඩසටහන YouTube හරහා බලන්නකෝ. එතකොට ඔබට මේ සිතියම දැක බලා ගන්න පුළුවන් නේ. අරගෙන අඳින්න. ඇඳලා ඔබ කල්පනා කරයිද මොකටද මේ සිතියෙන් ඇඳලා? පාස් පේපර්ස් ටිකක් එහෙම බලන්නකෝ. පාස් පේපර්ස් වල මේවා අහලා තියෙන්නට පුළුවන්. මේ සිතියම
ඇඳීමේ හැකියාව ප්‍රගුණ කරගත්තට පාඩුවක් වෙන්නේ. අනික ඉතින් රේඛා දෙකයි නේද අඳින්න ඕනේ. මහ ලොකු සංකීර්ණ නැහැනේ. රේඛා දෙකකින් අපිට පුළුවන් ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප තුන පෙන්눔 කරන්න. මේ කලාප තුන පිළිබඳව මොනවද මතක තබාගත යුත්තේ? එකක් තමයි අඳින්න මතක තියාගන්න. සිතියමක් අඳින්න මතක තියාගන්න. ඊට පස්සේ මේ කලාප වර්ගීකරණයේ මූලික පදනම පාඩම් කරගන්න. ඊට පස්සේ අවබෝධය ලැබෙයි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වැඩි නම් තෙත් කලාපය. දැන් නිකන් එහෙම 2500 කිව්වට ඔබ හිතන්නේ තෙත් කලාපයට කොච්චරක් විතර ලැබෙනවද? සාමාන්‍යයෙන් අපි පරීක්ෂා කරලා බැලුවොත් එහෙම අනිකුත් පළාත් වලට අනිකුත් කලාප වලට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි තෙත් කලාපයට ලැබෙනවා. දිස්ත්‍රික්කයක් සැලකුවොත් එහෙම විශාල වර්ෂාපතනයක මේ 2500 කියන අවමය. ඒක 4000 දක්වා යනවා 5000 දක්වා යන වෙලාවල් තියෙනවා. ඊටත් ඉක්මවන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ඒ විශාල වැස්සක් ලැබෙන්නේ තෙත් කලාපීය ප්‍රදේශවලට. මොනවද මේ තෙත් කලාපය? ලංකාවේ නිර්තදිග මුහුණත තෙත් කලාපයට අයිති වෙන්නේ. ලංකා සිතියමක නිර්තදිග මුහුණත පරීක්ෂාවක් ලැබලනකො රත්නපුරේ හම්බ වෙයි ඔබට, කොළඹ හම්බ වෙයි, කළුතර හම්බ වෙනවා, මහනුවර අයත් වෙනවා. ආන්නේ වගේ දිස්ත්‍රික්ක සමූහයක් තියෙනවා. ඒ දිස්ත්‍රික්කවලට අමතරව මං හිතනවා ඔබ මෙන්න මේ විදිහට මේ කලාපේ විග්‍රහයක් කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. විග්‍රහයක් කරන්න. ඒ තමයි මේ කලාපයට අයිති ප්‍රදේශ. පුළුවන් මොනවද කියලා කියන්නේ. ඊළඟට විශේෂයෙන්ම වර්ෂාව ලැබෙන ක්‍රම. දැන් අපට හොඳට වහිනවනේ මේ කලාපයට. එහෙනම් සංවහන වැසි දෙකම ලැබෙනවා. ඊළඟට අන්තර්මෝසං වැසි දෙකම ලැබෙනවා. ඉඳලා හිටලා නොවැම්බර් මාසේ වගේ සුළි සුළං ආදී වලින් වැස්සක් ලැබෙන්නටත් පුළුවන් නේ. එහෙනම් ගොඩක් වැස්ස ලැබෙනවා. එහෙනම් වැසි ලැබෙන ක්‍රම ටික. ඒ වගේම සමහර අවස්ථාවලදී ඔබට පුළුවන් ද අවබෝධ කරගන්න මේ වසරේ දින වලින් කීයක් වහිනවද? තෙත් කලාපේනේ වසරේ දින වශයෙන් ගොඩක් වහිනවා. සාමාන්‍යයෙන් දින 65ක් 70කටත් වඩා වැඩියෙන් වහිනවා තෙත් කලාපේට. ඊළඟට තෙත් කලාපේ වගා කන්න හොඳටම වහිනවනේ. නිර්තික මෝසම ලැබෙනවා, ඊශාන්තික මෝසම ලැබෙනවානේ. සංවහනසි දෙකම ලැබෙනවානේ. එහෙනම් යලත් පුළුවන් වැඩ කරන්න මහත් පුළුවන්. ඒක මතක තියාගන්න. ඊළඟට මේ ලොකු වැස්සක් නේ තියෙන්නේ. මේ වැස්සට ගැළපෙන භෝග ඕන තරම් වගා කරන්න පුළුවන් නේ. ධාන්‍ය වී වගා කරන්න පුළුවන්. ඊළඟට බහුවාර්ෂික භෝග වසර පුරාම ජලය අවශ්‍ය වෙනවානේ බහුවාර්ෂික භෝග වලට වගා කරන්න පුළුවන්. ඒ නිසා මේ වගුවේ දැක්වෙන සංක්ෂිප්තය ඔබට තෙත් කලාපයේ ආශ්‍රිතව මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔබ කටපාඩම් කරන්නේ නෙමෙයි. ඔබට අවබෝධයක් තියෙනවා තෙත් කලාපය පිළිබඳව. එහෙනම් ඊළඟට විශාල භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන වීලි කලාපය. වීලි කලාපේ කොට අග්ගාලේ මතක් වෙනවනේ ප්‍රදේශනේ යාපනය, අධික වියලි, අනුරාධපුරය, පොළොන්නරුව. ඉතින් බලන්න රවුම ගත්තාම මේ සිටීමේ දැක්වෙන්නේ. මේ සිටීමේ තියෙනවා උතුර, ඒ වගේම නැගෙනහිර හම්බන්තොට දක්වා. දකුණ පළාත දක්වා අයිති වෙන්නේ වීලි කලාපයට. කොච්චර වීලිද කියනවනම් වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 1750ට අඩුයි. 1800 කියලා මේ රවුම් ගණන් එහෙම මතක තියාගන්න එපා. 1750මයි. ඊට වඩා අඩුයි වර්ෂාපතන මේ කලාපය. ඊළඟට බලන්න මේ කලාපයට තමයි අයිති වෙන්නේ ලංකාවේ වැස්ස අඩුම දිස්ත්‍රික්ක දෙක. පුත්තලම ඒ වගේම හම්බන්තොට. ඒවා අයිති වෙන්නේ මෙම කලාපයට. ඊළඟට මේ කලාපය ගැනත් මෙන්න මේ විදිහට තොරතුරු ටිකක් ඔබට පුළුවන් නම් මතක තියාගන්න. වර්ෂාපතන ප්‍රමාණයෙන් අනිවාර්යයෙන් මතක තියාගන්න. නැත්නම් ඒකනේ පදනම. ඊළඟට බලන්න වැස්ස ලැබෙන්නේ මොනවද? හැබැයි හොඳට අපි අර මුල පාඩම් ටික එහෙම මතක කරගත්තා නම් මතක තියාගන්න පළවෙනි සංවහන වර්ෂාව දෙවෙනි සංවහන ලොකු ගැටලුවක් නැහැ. ඔක හැමතැනම ලැබෙනවා. මෝසම් වර්ෂා ගත්තාම මේ වීලි කලාපේනේ නිර්තදිග මෝසම වීලි කලාපයට ලැබෙන්නේ නැහැ. නිර්තදිග මෝසම ලැබෙන්නේ තෙත් කලාපයට පමණයිනේ. එහෙනම් ඊශානික මෝසමෙන් තමයි වැස්ස ලැබෙන්නේ. ඒ වගේම වීලි කලාපයට වැදගත් වන්නේ වැස්ස නැති දින කොච්චරක් තියෙනවද? විභාගවලදී වුණත් ඕන නම් ඉතින් අහන්න පුළුවන් නේ. තෙත් කලාපයට වසරේ දින කීයක් වහිනවද නේ? ප්‍රතිශතයක් ලෙස කොච්චරද? වීලි කලාපයට වසරේ දින කොච්චරක් පායනවද? වැස්ස නැද්ද? අහන්න පුළුවන්. මම මේ දල වශයෙන් අගයන් ටිකක් දාලා තියෙනවා. ඒ වගේ අනුරූපිතව ඔබට පුළුවන් වෙන්නට ඕනේ මේ වැස්ස ලැබෙන්නේ නැති දින ගාන වීලි කලාපයට සාපේක්ෂව වැස්ස ලැබෙන දින ගාන තෙත් කලාපයට සාපේක්ෂව. වගා කන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ නේද? මොකද වීලි කලාපයට එක වැස්සයිනේ ලැබෙන්නේ. එහෙනම් ඒ වැස්සෙන් තමයි ප්‍රධාන වගා කන්නේ. කියන්නේ මහා කන්නේ විතරයි. යල කන්නේ වර්ෂා ජලයෙන් වගා කරන්නේ වීලි කලාපේ. ඒකෙන් කියවෙන්නේ නැහැ වීලි කලාපේ යල කන්නේ මොනවත් වගා කරන්නේ කොහෙත් වගා කරන්නේ නැහැ කියලා. ඇයි? වාරි අතීතයේ සිට වර්තමානයේ බහුකාර්ය යෝජනා ක්‍රම දක්වා ගත්තහම විශාල වාරි කර්මාන්තයක් තියෙන වීලි කලාපේ. ඒගොල්ලන් යල කන්නය වාරි ජලයෙන් වැඩ කරනවා. හැබැයි වැස්ස ලැබෙන්නේ නැහැ
ජල කන්නේ. මහ කන්නේ විතරයි වර්ෂා ජලයෙන් වගා කරන්න පුළුවන්. අනිත් එක කෘෂිකාර්මික ප්‍රදේශයක් නේ. වීලි කලාපයේ ගොවීන් ගොඩක් ඉන්නේ වීලි කලාපයේ. හැබැයි වීලි කලාපයේ පසේ තියෙන ප්‍රශ්නයි වීලි කලාපයේ ජලයත් එක්ක තමයි බහුවාර්ෂික බෝග ගොඩක් වවන්න බෑ. තේහින් වවනවද කියලා බලන්නකෝ අනුරාධපුරේ. වවන්න බෑ. මොකද රබර් වවන්නත් බෑනේ. අර බී ස්තරයේ තියෙන තද ස්තරය ඊළඟට වැස්ස නැතිකම වැස්ස මදිකම පසේ ජලයේ රඳවාගත නොහැකිකම ආදී නිසා බහුවාර්ෂික බෝග ගොඩක් වවන්න බෑ. ඒවත් තෙත් කලාපෙ තමයි ගොඩක් වෙන්නේ. වීලි කලාපෙට ආවේනික භෝග තියෙනවා. ඔය මූල පද්ධතිය වඩාත් ගැඹුරට නොයන බහුවාර්ෂික භෝග පොල් වගේ ඒවානේ. කොහි මූල කලාපේ බොහොම සීමිත ප්‍රදේශයක විතරනේ යන්නේ. අන්න ඒවා වවන්න පුළුවන් වීලි කලාපේ ජලය දාලා හිටා. ජල සම්පාදනය කරන පොල් කියන්නේ ජලයට තාම සංවේදී භෝගයක්. ඒ නිසා මේ අනික ඒක අර ඒ සංවේදීකම නිසා ඇතිවන පාඩුව පස්සේ දැනෙන්නේ. පුෂ්ප මංජරිය පොල් කිනිත්තක් හැදෙන එක තමයි ජලය නොලැබුණාම අඩු වෙන්නේ. නමුත් ඒක කිනිත්තක් වෙලා ඒක පොල් ගෙඩි බවට පත් වෙන මාස 18ක් 20ක් විතර යනවා. එතකොට ජලහිඟේ ඵලය ලැබෙන්නේ ගොඩක් පහු වෙලා. ඒ නිසා බහුවාර්ෂික භෝගවල හොඳට ජලය සපයන්න පුළුවන් නම් පොල් වගා කරන්න පුළුවන් වීලි කලාපයේ ප්‍රදේශ. මේ වගුවේ සුලභව වගා කරන භෝග වර්ග ටිකක් දක්වලා තියෙනවා. ඒවා කියවලා නැවත නැවත මේ වැඩසටහන ඔබ බලනවනේ. බලලා මේ කරුණු තහවුරු කරගන්න. අතරමැදි කලාපය. ඒතකොට අතරමැදි කලාපයේ ගොඩක් විස්තර අහන්න නිකන් බෑ වගේ නේද? අතරමැදිනේ. නිශ්චිත නෑ. ඒ නිසා වර්ෂාපතන ප්‍රමාණය නම් ඉතින් මතක තියාගෙන සිද්ධ වෙනවනේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 සිට මිලිමීටර 2500 දක්වා. ඒතකොට වැස්ස අඩුත් නැහැ වැඩිත් නැහැ නේ. ලැබෙන්නේ අතරමැදි කලාපීය ප්‍රදේශ. ඔබ හොඳට ටිකක් හොයලා බැලුවොත් එහෙම මේ අතරමැදි කලාපයේ ප්‍රදේශ කියන්නේ කෘෂිකාර්මික ශාස්ත්‍රීය ප්‍රදේශනේ. කුරුණෑගල කෘෂිකාර්මිකව වී වවනවා, පොල් වවනවා, එළවලු වවනවා, ශාස්ත්‍රීය මොණරාගල ගොවීන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. ඊළඟට මාතලේනේ එළවලු ගොවීන් ගොඩක් ඉන්න දඹුල්ල, ලූණු, මිරිස් වවන ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්න බදුල්ල. එළවලු ගොවීන් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතු හොඳට පැතිරලා තියෙන කලාපයක් තමයි අතරමැදි කලාපය. ඉතින් හේතුකුත් තියෙනවානේ. වැස්ස වැඩිත් නැහැ, වැස්ස අඩුත් නැහැ. එහෙනම් පස කාදනය වෙන හැම අඩුයිනේ. ඒ නිසා හොඳට කෘෂිකාර්මික කටයුතු කරන්න පුළුවන් ප්‍රදේශයක්. ඒතර විභාග ප්‍රශ්න අපි නිරීක්ෂණය කළොත් එහෙම වැඩිය මේ අතරමැදි කලාපීන් පිළිබඳ තොරතුරු මුණ ගැහෙන්නේ නැහැ. ඒක ඔබ අවබෝධ කරගන්නකෝ පාස් පේපර්ස් පොතක් එහෙම අරගෙන මේ විවේක තියෙන කාලේ බලන්න මොන වෑන් විභාග වලට අහලා තියෙන්නේ. ඉතින් විභාග වලටම නෙමෙයිනේ අපි ඉගෙන ගන්න නේද? අපිට ජීවිතේදී යම් යම් අවස්ථාවලදී මේ වැදගත් වෙනවා. හරි. දැන් ඔන්න ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණ කලාපයකට එනවා. අර වර්ෂාපතන ප්‍රමාණයට අතිරේකව උච්චත්වය වෙනස් කලාප ලංකාවේ තියෙනවනේ. අන්නේව පදනම් කරගෙන කෘෂි දේශගුණික කලාප ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට එතෙන්දී සලකා බලලා තියෙන උච්චත්ත අගයන් ටික මේ දැක්වෙනවා. ඔබට මේ සටහන ඇසුරෙන් ඒ උච්චත්ත අගයන් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් පාඩම් කරගන්න පුළුවන් නම් මතක තියාගන්න පුළුවන් නම් පාඩුවක් නම් වෙන්නේ නැහැ. විභාගයට මුහුණ දෙනකොට එහෙම පාඩුවක් වෙන්නේ කලාප 7කට බෙදලා තියෙනවා. කලාප 7කට වෙන් කළා තියෙනවා. මෙන්න කලාප 7. තෙත් කලාපයේ සැලකුවොත් උඩ රට තෙත්, මැද රට තෙත්, පහත රට තෙත්. කලාප 3යි. තෙත් කලාපය. එනවා අතරමැදි කලාපයට. ඒ අතරමැදි කියලා වචනේ ඉන්නේ වාර්ෂික වර්ෂාපතන ප්‍රමාණය 90නේ. උඩ රට අතරමැදි, මැද රට අතරමැදි, පහත රට අතරමැදි. කලාප 3යි. දැන් කලාප කීයද? 6යි. වියලි කලාපේ. මුළු කලාපයම සලකන්නේ එක පහත රට අතරමැදි කලාපයක් ලෙස. එහෙනම් තෙත් කලාපයේ කලාප 3යි, වියලි කලාපයේ කලාප 1යි, අතරමැදි කලාපයේ කලාප 3යි, කලාප 7යි. පටලව ගන්න එපා, වරද්ද ගන්න එපා. දේශගුණික කලාප 3යි. කෘෂි දේශගුණික කලාප 7යි. දේශගුණික කලාප 3යි, කෘෂි දේශගුණික කලාප 7යි. හැබැයි මේ සිතියම සංකීර්ණයි නේද? ඒක අපිට හොඳයි අධ්‍යයනය කරන්න. මේක දිහා බලලා මේ කලාප එහෙම හඳුනගෙන හොඳයි. ඔබ හිතනවාද මේක විභාගයකදී එහෙම ඔබට මේක අඳින්නේ මේයිද කියලා? විනාඩි 10කට දරුවෙකුට කරුණු සංක්ෂිප්තව ලියන්නේ අපිට විභාගයේ අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒතර මේ වගේ සිතීමක් එන්න තියෙන අඩුයි සාපේක්ෂව. නමුත් දැන ගැනීම ප්‍රශ්නයක් නෑ. ඉතින් විභාගයට සූදානම් වෙනකොට මේ සිතෙන් ඇඳීම ඒ තරම් ඵලදායී නොවන්න පුළුවන්. ඉතින් දැනගන්න බෑ මෙන්න මේක. ඕව අධ්‍යයනය කරන්නකෝ. සිතෙන් අධ්‍යයනය කළා කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔබ ඉන්න කලාපය, ඔබ ඉන්න තැන හොයාගෙන මේක මොන කලාපයේදනේ, උච්චත්ය යන මොන ප්‍රදේශයේද, කොච්චර ෂෝක්ද බලන්නකෝ. මේ ගෙදර ඉන්නකොට ඕව අධ්‍යයනය කරන සිතයන් පොත් ඔය ගෙවල් වල තියෙන ඕන තරම් 10 පන්ති 11 පන්තියේදී නිකන් දීලා තියෙන්නේ. පෙරලලා බලන්න. මෙන්න ටිකක් සංකීර්ණ වර්ගීකරණය. මේකට කියනවා කෘෂි පාරිසරික කලාප. දැන් ඔන්න වචන පටලව ගන්නෑ. දේශගුණික කලාප 3යි වාර්ෂික වර්ෂාපතනයේ මූලික පදනම. කෘෂි දේශගුණික කලාප 7යි උච්චත්වය
වර්ෂාපතනයට අමතරව සලකා බලලා තියෙනවා. දැන් බලන්න කෘෂි පාරිසරික කලාප. අර සාධක දෙකට අමතරව 75%ක වාර්ෂික වර්ෂාපතන ලැබීමේ සම්භාවිතාවය අනුව ඒ වගේම පස් කාණ්ඩ අනුව සහ භූ විෂමතාවය සහ ඒ භූමිය කුමන කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරලා තියෙනවාද වැනි කාරණා පදනම් කරගෙන සංකීර්ණ වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. අන්න ඒ සංකීර්ණ වර්ගීකරණය තුල අපට මුණ ගැහෙනවා කෘෂි දේශගුණික කලාපයක් යනු. සංකීර්ණයිනේ සලකා බලලා තියෙන කාරණා. එහෙනම් මේ බලන්න සම්මත අර්ථ දැක්වීම. දේශගුණිකවම අර ඔක්කොම ටික අයිති වෙනවනේ වර්ෂාපතනයේ උච්චත්වයේම අයිති වෙනවා. පස භූ විෂමතාවය, භූමි භාවිතයේ විවිධත්වය, එකිනෙකට සුසංයෝජනයේ වීමෙන් ඇතිවන සමාකාර පරිසර ලක්ෂණ වලින් යුත් ප්‍රදේශයක්. ඒකට කියනවා කෘෂි පාරිසරික කලාපයක් කියලා. එතකොට ඒ කලාප කොච්චර තියෙනවද කියලා ඔබට මේ සිතියම නිරීක්ෂණය කරලා අවබෝධ කරගන්න පුළුවන්. ගොඩක් තියෙන වගේ පේනවනේ. මම ওই පැත්තකින් සටහන් කරලා තියෙන කලාප ගණන. කලාප කීයද? 46යි. කලාප 46. දැන් ඉලක්කම් පැටලෙයිද? නෑනේ. ලංකාවේ දේශගුණික කලාප 3යි. ලංකාවේ කෘෂි දේශගුණික කලාප 7යි. ලංකාවේ කෘෂි පාරිසරික කලාප හැබැයි 46 2003 වර්ගීකරණයට අනුරූප. කාලයත් එක්ක ඕක වෙනස් වෙවි. අපේ විෂය ධාරාව තුළ අපි ඉන්නේ ওই සීමාවේ 46. 46 සිටීම නම් ඉතින් අඳින්නේ නැහැනේ නේද? එහෙම ආවොත් එහෙම අපිට කොච්චර වෙලාවක් යයිද ඕක අඳින්න. ඒ නිසා මේ සිටීම අඳින්න අවශ්‍ය නැහැ. අඳින්න පුරුදු වෙන්න එපා. මෙන්න මේ වර්ගීකරණ සංක්ෂිප්තයක්. බලන්න තෙත් කලාපයේ කෘෂි පාරිසරික කලාප කීයකට බෙදලාද? 15ක් තියෙනවා. අතරමැදි කලාපය එවැනි කලාප කීයකට බෙදලාද? 20ක් තියෙනවා. වියලි කලාපයේ එවැනි කලාප 11ක් තියෙනවා. ඒ වර්ගීකරණය නම් හොඳයි. මතක තියාගන්න. ඒවා එකතු වුනහම 46 නේ. එහෙනම් ඔබෙන් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් නේ. තෙත් කලාපයේ තුල කෘෂි පාරිසරික කලාප කොපමණ පවතීද ව්‍යුහගත? තෙත් කලාපයේ පවතින කෘෂි පාරිසරික කලාප ගණන වන්නේ 10යි 12යි 15යි 46යි. ඔයගේ අංක ටික දාන්න පුළුවන් නේ. එහෙනම් ඒ ටික මතක තියාගන්න. අර විස්තර කරන්න කිව්වොත් එහෙම රචනා ප්‍රශ්නයකට මම හිතනවා මේ වර්ගීකරණය හොඳයි. ලොකු විස්තරයක් නෑ. මේ වර්ගීකරණය වැදගත් වෙනවා. ඒ නිසා මේ වර්ගීකරණයේ කොලයක් අරගෙන සටහන් කරලා ඒකට හුරු වෙන්න ඔබ. අමාරු නැහැ. 46 ගන්න කොහොම හරි 15 20 11 ඔක උඩින් යටින් කොහොම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. 11. දැන් මේසා විශාල කලාප සංඛ්‍යාවක් සිතියමකට ඇතුළත් කරද්දී ඔබ දන්නවනේ සිතියම් වල සංකේතනි භාවිතා කරන්නේ. අන්න ඒ නිසා අපේ මේ ප්‍රාර්ථනික කලාප සිතියම් ගත කිරීමේදී යම්කිසි සම්මත සංකේත ටිකක් භාවිතා වෙනවා. ඒවා හොඳයි නේ විභාගවලදීම අහලා තියෙනවානේ මේ එක කලාපයක් දක්වන්න. මේ බලන්න කොච්චර ලේසිද කියලා මතක තියාගන්න. ඉංග්‍රීසි කැපිටල් අක්ෂර දෙකක් ඉලක්කමක් සහ ඉංග්‍රීසි සිම්පල් අක්ෂර එකක් භාවිතා කරලා තියෙනවා. එහෙනම් එක කලාපයක අපට සංකේත 4ක් තියෙන්න පුළුවන් උපරිමයෙන්. එතනින් දෙකක් ඉංග්‍රීසි කැපිටල් අක්ෂර, එකක් ඉලක්කම්, අනිත් එක ඉංග්‍රීසි සිම්පල් අක්ෂර. දැන් අපි දැනගන්න ඕනේ ඉගෙන ගන්න දරුවෝ වශයෙන් මේ දැන් අපි දන්නවනේ නේ දේශගුණය ගැන කාලෝගුණය ඔක්කොම දන්නවා හොඳටම දන්නවා. එහෙනම් මෙන්න තවත් දැනුම් තහවුරු කරගන්න අවස්ථාවක්. තෙත් කලාපය සඳහා wet zone W භාවිතා කරලා තියෙනවා. වීලි කලාපයට කියන්නේ dry zone ඉංග්‍රීසියෙන්. එහෙනම් D භාවිතා කරලා තියෙනවා කැපිටල්. intermediate zone කියන්නේ අතරමැදි කලාපෙන් I භාවිතා කරලා තියෙනවා. දැන් W තෙත් කලාපයේ D වීලි කලාපයේ එහෙම පාඩම් කරන්න එපා. wet zone W dry zone D එහෙම ගන්න. අර අපි P සමානයි පීඩනය V සමාන ඒවා පාඩම් කරන්න ඊට වඩා හොඳයි මෙහෙම නේද? අවබෝධයකුත් එනවා. එහෙනම් ඔන්න WDI කියන්නේ පළවෙනි කැපිටල් අක්ෂර තුන. ඕක තමයි ඉස්සෙල්ලාම තියෙන. ඔය තුنين එකක්. ඊළඟට බලන්න උඩරට up country U, මැදරට mid country නම් M, පහතරට low country හින්දා L භාවිතා කරනවා. එහෙනම් ඊළඟ කැපිටල් අක්ෂර තුන මොකක්ද? U M L ඔය තුනම එකට එන්න බෑ. ඔය තුنين එකක් තමයි එන්නේ අරවා එකකුත් එක්ක. ඊළඟට මේ පසේ යම් කිසි තෙතමන ප්‍රමාණයක් තියෙනවා. ඒ පසේ රැඳෙන තෙතමන ප්‍රමාණය හොඳයි භෝගයක් එහෙම තෝරා ගන්න. දැන් හිතන්නකෝ ඔබ V වවන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි පළාතක. පසේ කොච්චර ජලය රඳවා ගන්නවාද? ජලය රඳවාගෙන තියෙනවාද? අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉලක්කමේ. ඒ ප්‍රදේශයේ පසේ තෙතමන ප්‍රමාණය දක්වන්නේ ඉලක්කමෙන්. ඒක ගිහිල්ලා තියෙන 1 සිට 5 දක්වා. අන්ත දෙක විතරක් මම කියන්නම්.
ජලයේ හොඳටම රැඳිලා තියෙන ජලයේ වැඩියෙන්ම තියෙන අංක 1 සඳහන් කරලා තියෙන ස්ථානවල. ජලයේ නැති ඊටාම වියලි ස්වභාවයක් තියෙන අංක 5 සඳහන් කරලා තියෙන ස්ථානවල. ඉතින් අතරමැදි ලක්කමක් අවනම් අතරමැදි. ඉතින් විභාගවලදී එහෙම අතරමැදි තෙන් දාලා ඔබ අමාරු දාන එක නැහැ නේද? ওই දෙකලවර අහයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. මෙහිම ආනෝක. වීවගාවට සුදුසු බීමක ඔය අගය කීයද? ඔය ඉලක්කම මොකද්ද? වීවගාවක සුදුසු බීමක. අපි මේක තුල නැහැනේ වීවගාවට සුදුසු බීමක. වීවගා කළ හැක්කේ ඊතා විශාල ජල ප්‍රමාණයක් රඳවා ගන්නා භූමියක පසක. එහෙනම් 1 වීවගාවට සුදුසු. වර්ෂාපතනයේ වෙනස් වීම දක්වනවා A සිට F දක්වා. A කියන්නේ ව්‍යාප්තිය ඊටාම හොඳින් සිදුවන ප්‍රදේශ. F කියන්නේ ව්‍යාප්තිය ඊටාම දුර්වලව සිදුවන ප්‍රදේශ. එහෙනම් ඔන්න ඔය සංකේත සමූහය භාවිතා කළා සකසන ලද සිටියම තමයි මේ තියෙන්නේ. මේ සිටියමේ වර්ණ වලින් පෙන්වලා තියෙනවා එක් ප්‍රදේශ. ඒ වගේම සංකේත වලින් දක්වලා තියෙනවා ඔය කලාප 46. බලන්න පොඩි chart එකකට අරන් තියෙන කොහොමද කියලා. සංකේතින් තමයි මෙන්න ඒ සංකේත ඔය WL1A. දැන් ඔබට කියවන්න බලන්න. W කියන්නේ මොකද්ද? තෙත් කලාපයේ. L කියන්නේ මොකද්ද? low country පහත් රට. එක කියන්නේ මොකද්ද? පසේ තෙතමනේ ගොඩාක් තියෙන. ඒ කියන්නේ මොකද්ද? වර්ෂාපතන ව්‍යාප්තිය ඉතාම හොඳින් සිදුවන. බලන්නකෝ මේ සංකේත හතරෙන් ලොකු විස්තරයක් කියනවනේ. අන්තිමේ කියමු DL1A. D කියන්නේ මොකද්ද? වියලි කලාපයේ dry zone නේ. L කියන්නේ පහත රටනේ. වියලි කලාපයේ පහත රට. එක කියන්නේ ඒකෙත් ජලය හොඳට තියෙනවනේ. වීවාවන ප්‍රම කුඹුරක් කියලා ගන්නකෝ. ඒ කියන්නේ එම කලාපයේ වර්ෂාපතනය හොඳින් ව්‍යාප්ත වන. එහෙනම් ඔන්නෝ වගේ නිශ්චිත සීමාවල් හෝ අතරමැදි සීමාවල් ඔබට විභාග මට්ටමේදී අහන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් නැහැනේ. අපි දන්නවනේ නේ. එහෙනම් මේ බලන්න මෙවැනි සිතියමක වැදගත්කම්. සමාන දේශගුණික තත්ත්ව ඇති ප්‍රදේශ හඳුන ගන්න පුළුවන්. ආයි ලංකාව පුරා ඇවිදින්න ඕනේ නැහැනේ. මේ සිතියම බලාගෙන වාඩි වෙලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම එක එක පළාතට ගැලපෙන භෝගනේ වැස්ස අණුව පස අණුව භෝග තෝරා ගන්න පුළුවන්. අමාරු වෙටෙන්නේ නැහැ. වාණිජ කෘෂිකර්මාන්තයට යනවා නම් එහෙම ඔහේ කැමති භෝගයක් කැමති පළාතක වවන්න බෑනේ. හොඳ වර්ධනයක් එක්ක හොඳ අස්සෙනක් ගන්න වෙනවනේ. අන්න එතෙන්දී අපිට මේ වගේ සිතීමක් අධ්‍යයනය කරන්න වෙනවා. ඊළඟට විශේෂයෙන් ව්‍යාපෘති. විශේෂයෙන්ම ව්‍යාපෘතිවලදී සංවර්ධන ව්‍යාපෘතිවලදී දීර්ඝ කාලීන වැඩබිම් වලදී මේවා වැදගත් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ආයෝජන කරද්දී මොකද මුදල්මය වියදම් කළා අපි කෘෂි කාර්මික හෝ වෙනයම් ආයෝජන කරනවා. අන්න ඒවේ අවදානම් තත්ත්වේ මග හරවා ගන්න මේවා නිරීක්ෂණය කරලා තමයි ඒවා පටන් ගන්න වෙන්නේ. ඊළඟට දේශගුණික විපර්යාසයන් වෙලා තියෙනවදනේ වෙයිද වෙමින් යනවාද වගේ දේවල් අවබෝධ කරගන්න මේ සිතියම් වැදගත් වෙනවා. ඉතින් ඔන්න දරුවන් එක්ක අපි පුරා පාඩම් 4ක් තිස්සේ මෙන්න මේ කාරණා තමයි සාකච්ඡා කළේ. කාලගුණික දත්ත ලබා ගන්න ආකාරය, ඊළඟට දත්ත සටහන් කරලා තියෙන ආකාරය, දත්ත විශ්ලේෂණය කරන ආකාරය, දේශගුණික කලාප වර්ගීකරණය දැන් අපට පුළුවන් අපි දන්නවා. ඇයි කෘෂි පාරිශික කලාප වර්ගීකරණය බැයිද? ඒකත් දන්නවා. කෘෂි පාරිශික කලාප වර්ගීකරණය කොච්චර වැදගත්ද? ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කොච්චර වැදගත්ද කියලා මේ ඔක්කොම ටික දැන් අපි තාම හොඳින් තහවුරු කරගෙන තියෙනවා. එහෙනම් ඔන්න ඒක තහවුරු වෙලාද ඔබ තීරණය කරන්න. ඔබට පුළුවන්ද කෘෂි කාලගුණික දත්ත ලබා ගැනීම සහ සටහන් කිරීම සිදු කරන අයුරු විස්තර කරන්න? පුළුවන් නේ ඕනෑ මේකක. වර්ෂාපතන දත්ත ඇසුරින් ප්‍රදේශයේ වර්ෂාපතන රටාව ඇඳලා බලන්න. දැන් මේ දවස්වල ගෙදර ඉන්න තමයි. ලංකාවේ දේශගුණික කලාප සිටියම අඳින්න ගන්න හි සිටියමක් අර රේඛාදික කොහෙන්ද ගිහිල්ලා තියෙන කියලා බලන්න අඳින්න අවසානයේ ඔබ දකිවි දේශගුණික කලාප 3ක් දැක්වෙන සිටීම. කෘෂි පාරිශික කලාප වර්ගීකරණය පැහැදිලි කරන්නේ සිටීම ඇඳලා නෙමෙයි අර chart එක. ඔන්න ඔබට පුළුවන්. කෘෂි පාරිශික කලාප වල වැදගත්කම් විස්තර කරන්න දැන් ඒකත් පුළුවන්. එහෙනම් දරුවන්ට පාසල් නොගිය කියලා ලොකු පාඩුවක් වෙන එකක් නෑ මේ පාඩම තුල. මොකද ඔබ ගෙදර ඉඳලා මේ ආයතන සමූහයක් එකතු වෙලා ඔබ වෙනුවෙන් මේ දෙවන්ත වැඩපිළිවෙලක් සිදු කරමින් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. එතකොට ඔබට ලොකු අඩුවක් නම් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේක්ෂා කරනවා මේ දැනුම් සම්භාරයන් ඔබ හොඳින් තහවුරු කරගනීවි, ග්‍රහණය කරගනීවි. විභාග මට්ටමේදී කිසි බයක් සැකයක් නැතුව සාර්ථකව ඒවට මුහුණ දීලා ප්‍රතිඵල ලබාගෙන ඔබ අපේක්ෂිත ස්ථානට යන්න මේවත් අත්ලක් වේවි කියලා බලාපොරොත්තු තබා ගනිමින් ඔබෙන් සමුගන්නවා. තවත් පාඩමකින් අපි මුණ ගැහිමි බලාපොරොත්තුෙන් යුක්තව. එහෙනම් ආයිබෝවන් සියලු දෙනාට.